රෝග විඥානය හා චිකිත්සා මූලධර්ම කියන විෂය යටතේ ස්රෝතස් කියන මාතෘකාව තමයි මෙහිදී සාකච්ඡා කරනු ලබන්නේ. වසර 4ක් තිස්සේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ආපු මාතෘකාවක් තමයි මේ ස්රෝතස් කියලා කියන්නේ. ස්රෝතස් ශ්‍රාවනාත් ස්රෝතාංසි ශ්‍රාවණයෙන් යමක් ආශ්‍රය වේද එය ස්රෝතස් නම් වෙයි. ස්රෝතස් මගින් ගලා යාම සහ ගලා යාම සිදු වෙයි. ස්රෝතාංසි කිතු ශරීර මාර්ග නාම. ස්රෝතස් යනු ශරීර මාර්ගයන් වෙයි. ස්රෝතාංසි කිතු පරිණාම මපද්‍ය මා නාඩි ධාතුනාං මභි වාහිනී භවಂತಿ. පරිණාමයට පැමිණෙන්නා වූද පරිණාමයට පැමිණියා වූද ධාතුන් ගෙන යන මාර්ග ස්රෝතස් නම් වෙයි. ශරීරයේ පවතින ද්‍රවභූත ශාරීරික පදාර්ථයන් එක තැනකින් තවත් තැනකට ස්රෝතස් මගින් ගෙන යනු ලැබේ. සප්ත ධාතුන් ආහාර ප්‍රාණය ත්‍රිධාතු මල යනාදී ස්රෝතස් මගින් ප්‍රවාහනය කරයි. එම කටයුතු සඳහාම වෙන් වූ ස්රෝතස් බොහෝ විට ශරීරයේ වෙන වෙනම පවතිනවා. ත්‍රිදෝෂ සමතාවය ශරීරයේ නිරෝගී භාවයට හේතු වෙනවා මෙන්ම ස්රෝතස් වල නිර්මලත්වයේද ශරීරයේ නිරෝගී භාවයට හේතු වෙනවා. ත්‍රිදෝෂ වලින් තොර ශරීරයක් නැතිවක් මෙන්ම ස්රෝතස් නැති ශරීරයක්ද නැත. ත්‍රිදෝෂ කෝප වූ විට ස්රෝතස් සහ ධාතු යනාදිය දූෂණය වෙයි. ස්රෝතස් දූෂණය වූ විට ශරීර ධාතුන් දූෂණය වෙයි. ශරීරයේ ස්රෝතස් සීමා රහිතව ඇතත් ඉන් ප්‍රධාන ස්රෝතස් 13ක් ඇති බව කාය චිකිත්සා සම්ප්‍රදායට අනුව චරක ආචාර්යවරයා සඳහන් කරයි. කාය චිකිත්සා සම්ප්‍රදායට අනුව ස්රෝතස් වර්ග 13. 1. ප්‍රාණවහ ස්රෝතස ආශ්වාස ප්‍රාශ්වාස වහණය වේ. 2. උදක වහ ස්රෝතස ජලය වහණය වේ. 3. අන්න වහ ස්රෝතස ආහාර වහණය වේ. 4. රස වහ ස්රෝතස රස වහණය වේ. රක්ත වහ ස්රෝතස පහ රක්ත වහණය වේ. 6. මාංශ වහ ස්රෝතස මාංශ වහණය වේ. 7. මේද වහ ස්රෝතස මේද වහණය වේ. 8. අස්ති වහ ස්රෝතස අස්ති වහණය වේ. 9. මජ්ජා වහ ස්රෝතස මිදුළු වහණය වේ. 10. ශුක්‍ර වහ ස්රෝතස ශුක්‍ර වහණය වේ. 11. මුත්‍ර වහ ස්රෝතස මුත්‍ර වහණය වේ. 12. පුරීෂ වහ ස්රෝතස පුරීෂ වහණය වේ. 13. ස්වේද වහ ස්රෝතස දහඩිය වහණය වේ. ඒ අපි කතා කරේ චරකාචාර්යවරයාට අනුව කාය චිකිත්සා සම්ප්‍රදායට අනුව. ඊළඟට අපි කතා කරමු සුශ්‍රුත ආචාර්යවරයාට අනුව ශල්‍ය සම්ප්‍රදායට අනුව ස්රෝතස් වර්ග කොච්චරක් තියෙද කියලා. ශල්‍ය සම්ප්‍රදායට අනුව ස්රෝතස් වර්ග 11යි. මෙහිදී ප්‍රධාන වශයෙන් ස්රෝතස් වර්ග දෙකක් හඳුන්වා දෙනවා. ඒ තමයි අන්තර්මුඛ ස්රෝතස් සහ බහිර්මුඛ ස්රෝතස්. ඒ අනුව පහත සඳහන් පරිදි ස්රෝතස් ප්‍රභේදකරණය සිදු කරනු ලබනවා. 1. ප්‍රාණවහ ස්රෝතස. මේ හැම ස්රෝතසින්ම දෙක ගාන තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ප්‍රාණවහ ස්රෝතස 2යි. 2 උදක වහ ස්රෝතස 2යි. 3 අන්න වහ ස්රෝතස 2යි. 4 රස වහ ස්රෝතස 2යි. 5 රක්ත වහ ස්රෝතස 2යි. 6 මාංශ වහ ස්රෝතස 2යි. 7 මේදෝ වහ ස්රෝතස 2යි. 8 මූත්‍ර වහ ස්රෝතස 2යි. 9 පුරීෂ වහ ස්රෝතස 2යි. 10 ශුක්‍ර වහ ස්රෝතස 2යි. 11 ආර්තව වහ ස්රෝතස 2යි. ඊළඟට බලමු ස්රෝතස් පර්යාය නාම. ශිරා දමනි රසායනි රසවාහිනී නාඩි පත මාරුග ශරීර චීජ් සංවෘත ස්ථාන ආශය නිලය නිකේත. නැවතත් කියනවා නම් ශිරා දමනි රසායනී
රසවාහිනී, නාඩි, පත, මාරුග, ශරීර චීජ්, සංවෘත ස්ථාන, ආශය, නිලය, නිකේත. මීළඟට බලමු අපි ස්රෝතස් වෛගුණ්‍ය හෙවත් දෘෂ්ටිය කියන කොටස. ස්රෝතස් දූෂණය වීම හෙවත් ස්රෝතස් විකෘතිය. සමාන ගුණයුක්ත ආහාර විහරණ නිසා හෝ වෙන යම් ආහාර විහරණ ක්‍රමයක් නිසා හෝ දෝෂ වෘද්ධි කරයිද, එම නිසා ස්රෝතස් වල වහනය වන පදාර්ථ අති මාත්‍රාවෙන් අති ප්‍රවෘත්තිය හෙවත් අති ධාවනය සිදු වෙනවා. ස්රෝතස් දෘෂ්ටිය හෙවත් විකෘති ආකාර 4. 1. අති ප්‍රවෘත්ති, 2. සංඝ ප්‍රවෘත්ති, 3. විමාර්ග ප්‍රවෘත්ති, 4. සිරා ග්‍රන්ථි. 1. අති ප්‍රවෘත්ති, 2. සංඝ ප්‍රවෘත්ති, 3. විමාර්ග ප්‍රවෘත්ති, 4. සිරා ග්‍රන්ථි. 1. අති ප්‍රවෘත්ති. ස්රෝතස් වල ගමන් ගන්නා පදාර්ථ ප්‍රකෘති තත්වයට වඩා වේගයෙන් ගමන් කිරීම අති ප්‍රවෘත්ති යනුවෙන් හැඳින්වෙයි. උදාහරණ 1. රක්තවහා ස්රෝතසේ රක්තය ගමන් කිරීමේ වේගය අධික වීම නිසා ඇතිවන අධිරුධිර පීඩනය. මේක අධිරක්ත චාපය ලෙසින්ද හඳුන්වනවා. 2. පුරීෂ වහා ස්රෝතසේ අති ප්‍රවෘත්තිය අතිසාරය නම් වෙනවා. 3. සේද වහා ස්රෝතසේ අති ප්‍රවෘත්තිය නිසා ස්වේද වෘද්ධිය හටගන්නවා. ඒ වගේමයි අන්තර්මුඛ ස්රෝතස් වල අති ප්‍රවෘත්තිය නිසා ස්රෝතස් පිපිරීම සිද්ධ වෙන්න පුළුවන්. බහිර්මුඛ ස්රෝතස් වල අති ප්‍රවෘත්තිය නිසා බැහැරට යන පදාර්ථ ප්‍රමාණය අධික වෙන්න පුළුවන්. මීළඟට බලමු සංඝ ප්‍රවෘත්ති. ස්රෝතස් මාර්ගයක ගමන් ගන්නා පදාර්ථ ස්රෝතසේ ඇලීම බැඳීම නිසා ස්රෝතස අවරෝධ වීම සංඝ ප්‍රවෘත්ති ලෙස හැඳින්වෙයි. උදාහරණ ලෙස 1. මුත්‍රා වහා ස්රෝතස් අවරෝධයෙන් මුත්‍රාශ්මරි හටගනී. 2. රක්ත වහා ස්රෝතස් වල රක්තය කැටි ගැසී ස්රෝතස් අවරෝධ වීමෙන් පක්ෂාඝාතය හටගනී. 3. පුරීෂ වහා ස්රෝතස් අවරෝධ වීමෙන් මලබද්ධය අර්ශසාදී රෝග හටගනී. 4. සේද වහා ස්රෝතස් අවරෝධ වීමෙන් සේදය පිට නොවීම සිදුවෙයි. එම නිසා විවිධ සංකූල තත්වයන් ඇතිවේ. 3. විමාර්ග ප්‍රවෘත්ති. ස්රෝතසයක ගමන් ගන්නා පදාර්ථයන් අති ප්‍රවෘත්තිය නිසා හා සංඝය නැත්නම් අවරෝධ වීම නිසා එම ස්රෝතසය පළල් වී ඇදී යාම හෝ බැහැරට යාම විමාර්ග ප්‍රවෘත්තිය ලෙස හැඳින්වෙයි. උදාහරණයක් ලෙස රක්තවහා ස්රෝතසක රුධිර කැටියක් අවරෝධ වීමෙන් පදාර්ථ බැහැරට යාම සිදු වෙනවා. 4. සිරා ග්‍රන්ථි. ස්රෝතස්වල ග්‍රන්ථීන්ගෙන් අවරෝධ වීමෙන් සිරා ග්‍රන්ථි තත්වය ඇති වෙනවා. ස්රෝතස් ග්‍රන්ථීන්ගෙන් අවරෝධ වීමෙන් සිරා ග්‍රන්ථි තත්ව ඇති වෙනවා. අන්නවහා ස්රෝතසයට හා රක්තවහා ස්රෝතසයට මෙහි බලපෑම ඇති වෙනවා. මීළඟට බලමු මේ ක වෛගුණ්‍ය. ක යනු ආකාශය හෙවත් හිස් බවයි. වෛගුණ්‍ය යනු විගුණ වීම හෙවත් වෙනස් වීමයි. ස්රෝතස් වල ප්‍රකෘති ස්වභාවයට වඩා වෙනස් වීම, ස්රෝතස් හැකිලීම, පටුවීම, දිගහැරීම, විශාල වීම ආදී විකෘති වීම කවෛගුණ්‍ය ලෙස හැඳින්වෙයි. එම නිසා ස්රෝතස් වල ප්‍රදාහය හෙවත් පැසවීම හා අවරෝධය ඇතිවේ. නැවතත් කියනවා නම් ස්රෝතස් වල ප්‍රකෘති ස්වභාවයට වඩා වෙනස් වීම, ස්රෝතස් හැකිලීම, පටුවීම, දිගහැරීම, විශාල වීම ආදී විකෘති වීම කවෛගුණ්‍ය ලෙස හැඳින්වෙයි. කුමන ආකාරයකින් හෝ ස්රෝතස් දූෂණය වීම ශරීරයේ දෝෂ ධාතු දූෂණයටත් ඒවා පෝෂණය අවරෝධ වීමටත් හේතු වෙනවා. ධාත්වාග්නි පාකයේද සිදුවන්නේ ඒ ස්රෝතස් තුල වන බැවින් එම ස්රෝතස් දූෂණය වූ විට එම ධාත්වාග්නි පාකය නිසියාකාරව සිදු වෙන්නේ නැහැ. මානසික හැඟීම් ගෙන යනුවේ මනෝවහ ස්රෝතස් මගින්. ශාරීරික ක්‍රියා සිදු කරනුවේ චේෂ්ඨාවහ ස්රෝතස් ක්‍රියාකාරීත්වයෙන්. ප්‍රාණය ධාරණය කරනුවේ ප්‍රාණවහ ස්රෝතස් වල ක්‍රියාකාරීත්වයෙන්. මේ ආකාරයෙන් උදකවහ, අන්නවහ, රසවහ,
රක්තවහ, මාංශවහ, මේදස්වහ, අස්තිවහ, මජ්ජාවහ, මුත්‍රවහ, පුරීෂවහ, ස්වේදවහ යන ස්රෝතස් පමණක් නොව ලස්සිකාවහ, කඳුළුවහ ආදී ස්රෝතස් දූෂණය වූ විට ඒවා අවරෝධ වීමෙන් නොඑක් පීඩා ගෙන දෙනවා. ඊළඟට බලමු ස්රෝතස් දූෂණය වීමේ ලක්ෂණ. සුශ්‍රුත ආචාර්යවරයා මේ පිළිබඳව සඳහන් කරනවා මේ විදිහට. අති ප්‍රවෘත්තික් පංගෝවා සිරානාං ග්‍රන්ථි යෝ පිච මාර්ග විමාර්ග ගමනං වාපි ස්රෝතසාං දෘෂ්ටි ලක්ෂණං. අති ප්‍රවෘත්තික් පංගෝවා සිරානාං ග්‍රන්ථි යෝ පිච මාර්ග විමාර්ග ගමනං වාපි ස්රෝතසාං දෘෂ්ටි ලක්ෂණං. ස්රෝතස් දූෂණය වීමෙන් ඒවායේ වේගය අධික වීම, අධික වශයෙන් තෙරපීම, ස්රෝතස් අවහිරවීම, ස්රෝතස් ගැට ගැසීම, ස්රෝතසේ ගමන් ගන්නා පදාර්ථ විමාර්ග ගත වීම. මේක තමයි ප්‍රධාන වශයෙන් ස්රෝතස් වල තියෙන ස්රෝතස් දූෂණය වීමේ ලක්ෂණ. සියලුම ස්රෝතස් ඒවායේ ගමන් කරන ද්‍රව්‍යයන්ගේ වර්ණය ගන්නවා. ඉහත දක්වන ලද සියලුම ගමන් මාර්ග ස්රෝතස් සැලකුවද ශිරා හා දමනි යන නාලිකා දෙකොටස ස්රෝතස් යනුවෙන් නොසැලකිය යුතු බව සුශ්‍රුත ආචාර්යවරයා දක්වා තිබෙනවා. ඊළඟට බලමු අපි ස්රෝතස් විස්තරය. 1. ප්‍රාණවහ ස්රෝතස. මෙහි මූලය හෘදය හා අන්නවහ ස්රෝතය. මේ දූෂිත වූ විට අක්‍රමවත් ආශ්වාස ප්‍රාශ්වාස ඇතිවේ. වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසය, අල්ප ආශ්වාස ප්‍රාශ්වාසය, ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාසය, වේදනා සහිත ආශ්වාස ප්‍රාශ්වාසය, ශබ්ද සහිත ආශ්වාස ප්‍රාශ්වාසය වගේ ආශ්වාස ප්‍රාශ්වාසයේ අක්‍රමවත් බවක් ඇති වෙනවා. ඊළඟට බලමු උදක වහ ස්රෝතස. මෙම ස්රෝතස් තල්ලෙන් ආරම්භ වෙයි. මෙම ස්රෝතස දූෂණය වූ විට දිව, තල්ල, ගෙල හා ක්ලෝමය වියලෙයි. අධික පිපාසය හටගනී. 3. අන්න වහ ස්රෝතස. ආමාශය හා වාම පාර්ශ්වය වාම පාර්ශ්වය මෙහි මූලයයි. මේ දූෂණය වූ විට ආහාර අරුචිය, ආහාර නොපැසවීම හා වමනය ඇති වෙයි. 4. රස වහ ස්රෝතස. මෙහි මූලය හෘදය හා ඉන් පිටවන ධමනි 10කි. මේ විකෘති වූ විට රස විකෘති ලක්ෂණ පහළ වෙයි. 5. රක්ත වහ ස්රෝතස. යකෘතය හා ප්ලීහාව රක්ත වහ ස්රෝතසයේ මූලයයි. මේ දූෂණය වීමෙන් රක්ත විකෘති ලක්ෂණ පහළ වෙයි. 6. මාංශ වහ ස්රෝතස. ස්නායු හා සිවි කොටස් මෙහි මූලය වෙයි. මේ දූෂණය වීමෙන් මාංශ විකෘති ලක්ෂණ පහළ වෙයි. 7. මේද වහ ස්රෝතස. වකුගඩු හා මුත්‍ර මාර්ග මෙහි මූලයයි. මේ දූෂණය වීමෙන් මේදස් විකෘති ලක්ෂණ පහළ වෙයි. 8. අස්ති වහ ස්රෝතස. මේදස් ජගන ප්‍රදේශය මෙහි මූලයයි. මේ දූෂණය වීමෙන් අස්ති විකෘති ලක්ෂණ පහළ වෙයි. 9. මජ්ජා වහ ස්රෝතස. අස්ති හා සන්ධි මෙහි මූලය වෙයි. මේ දූෂණය වීමෙන් මජ්ජා විකෘති ලක්ෂණ පහළ වෙයි. 10. ශුක්‍ර වහ ස්රෝතස. වෘෂණය හා ලිංගය මෙහි මූලයයි. මේ දූෂණය වීමෙන් ශුක්‍ර විකෘති ලක්ෂණ පහළ වෙයි. 11. මුත්‍ර වහ ස්රෝතස. වස්ති හා ඉකිලි දෙක මෙහි මූලයයි. මේ දූෂණය වීමෙන් අධික මුත්‍රයාම, මලබද්ධය, වරින් වර මුත්‍රයාම, මුත්‍ර ඝාතය, මුත්‍රා නාලයේ වේදනාව හටගනී. 11. මුත්‍ර වහ ස්රෝතස. වස්ති හා ඉකිලි දෙක මෙහි මූලයයි. මේ දූෂණය වීමෙන් අධික මුත්‍රයාම, මලබද්ධය, වරින් වර මුත්‍රයාම, මුත්‍ර ඝාතය හා මුත්‍රා නාලයේ වේදනාව හටගනී. 12. පුරීෂ වහ ස්රෝතස. මහා අන්ත්‍රය හා පක්වාශය මෙහි මූලයන්ය. මේ දූෂණය වීමෙන් අල්ප ලෙස මල පිටවීම, ද්‍රව හෝ අධික කැටි වශයෙන් මල පිටවීම, මල පිට කරන විට ශබ්දය හා වේදනාව ඇති වෙයි.
13 ස්වේද වහා ස්රෝතස. දහඩිය හා රෝමකූපයන් මෙහි මූලය වෙයි. මේ දූෂණය වීමෙන් දහඩිය නොදැමීම හෝ අධිකව දහඩිය දැමීම සිදු වෙනවා. සිරුරේ මටසිලුටු බව හා රළු බව රෝමෝද්ගමනය ඇති වෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි ස්රෝතස් කියන මාතෘකාව අවසන් වෙන්නේ.